තෙරුවන් සරණයි. නාම රූප වලින් මිදෙන තැන, ආර්ය භූමියට පත්වන තැන, ලෝකෝත්තර භූමියට පත්වන තැන, ලෞකික භූමියෙන් මිදෙන තැන, බාහිර අත්හැරෙන තැන, බුද්ධ ශාසනය හමු වන තැන. මේ කොයි ආකාරයකට පැවසුවත් කමක් නැහැ. මෙතනයි දර්ශනය. මේ අවබෝධ කර ගැනීම පහසු නෑ. මේ දැන ගැනීම මාත්‍රයත් භාෂිතයත් ලෞකිකමයි. මේ ගැන දැනගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒත් ඔබ එතන හිත තියලා ඔබගේ ජීවිතය තුළින් මනසින් එතන අත්විඳින්න නැත්තම්, ප්‍රායෝගිකව මේ මග යන්නේ නැත්නම්, එනේන අරමුණු සිතට එන සෑම අරමුණක්ම ගලපන්න ඔබ උත්සාහ කරන්නේ නැත්තම්, ඒ අරමුණේ සත්‍ය දකින්න ඔබ වෑයම් කරන්නේ නැත්තම්, ඔබ මේ ප්‍රතිපදාව පුහුණු වෙන්නේ නැත්නම්, එහෙමනම් ඔබත් ඉන්නේ ලෞකික භූමියේමයි. එහෙමනම් අවබෝධ ඥාණයෙන්, තමා තුළින් ස්වයංභූ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ මගකයි ලෝකෝත්තර නිවන් මඟ පිහිටන්නේ. දැනුම කියන්නේ, හිතනවා කියන්නේ, චේතනා කියන්නේ සංකාරයක්මයි. ඔබට හිතෙයි දැන් මේ දර්ශනේ ඔබ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත් ඒ බුද්ධ දර්ශනේ බාහිර සත්‍යයක් නොවන බව, අපි හිතින්ම හදාගෙන බාහිර දකින බව, බාහිර දෙයක් තිබ්බොත් ඒ දේ තිබීම භවයක් වෙන බව, ඒ තිබීමමයි භවය. බාහිර දෙයක් නැති වෙන තැන භව නිරෝධයක් වෙනවන්න ඔබ බෞද්ධ දර්ශනේ හඳුනා ගන්නවා. දැන් මේ කතාව ඔබ දන්නවා. ඒක ඔබේ දැනුමක්. ඔබට හිතේ දැන් ඔබ නිවන් මාර්ග දන්නවා කියලා. ඇත්ත කතාව නම් තාමත් ඔබ හරි හැටි නොදන්නා කමයි. මෙතනයි ලෝකෝත්තර නිවන් මාර්ගයේ ආරම්භක සම්දිස්ථානය. දැන් අපි කතා කරමු. ඔබට දැනගන්න තව බොහෝ දේ තිබෙනවා. නැවත වරක් ඔබට සිහිපත් කරනවා, ප්‍රායෝගිකව නිවන් මඟ කටයුතු කරන ඒ ආයකගේ අත්දැකීම් ඊටම ඍජුයි. පොතපතින් ලබන දැනුම ඒ අවශ්‍යයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටමයි මේ ධහම. නමුත් එපමණින්ම ඔබ මේ ධර්මයට ප්‍රවේශ වූවා වෙන්නේ නැහැ. අප මේ කතා කරන හැම වචනයක්ම ලෞකිකයි. ඒවා අන්තවලට අයිති. අපි චේතනා කරලා මේ වචන වලට පරිවර්තනය කරලා ඔබට මේ ඉදිරිපත් කරන්නේ ඒ ලෝකෝත්තර භූමිය නෙමෙයි. ඒ මානසිකාර කරලා ඔබට ඉදිරිපත් කිරීමම ලෞකිකයි. ඒ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ භාෂිතයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ චේතනා මගින් උපදින්නේ සංකාර වලට අයිති දෙයක්. දැන් අපි කතා කළා විඥානයේ මිදීමක් ගැන. බාහිරට පතිත නොවන අනිදස්සන විඥානය ගැන. නමුත් කොහොමද එහෙම වෙන්නේ? ඒ සංඥාවට විතර්ක කළා ඒ දැන ගැනීම ඇති වෙනවා කියලා අපි කිව්වා. ඒ ඇති වෙන දැන ගැනීම නිරායාසයෙන්ම සිදු වෙනවා. ඒ වැළකී නොහැකි. එහෙමනම් මෙතන සංකාරය
සංඛාරයයි හේතුව. චේතනා පහළ නොකිරීම තුළින්මයි චේතනාවේ නිවැරදිතාවය තුළින්මයි විඥානයේ මායාවට රැවටීමට ඒ රැවටීමේ මිදීමමයි නිවන් මඟ වන්නේ. ඒ සත්‍ය දැකීම තුළිනුයි නිවන් මඟ ප්‍රවේශ වන්නේ. සිතේ සත්‍ය දැකීම, සිතේ මායාවට නොරැවටීම බාහිරේ තියෙන්නේ අපි හිතන දේද? බාහිර තියෙන හතර මහා භූත අපට පේනවද? නැහැ. අපි සම්මුති ප්‍රඥප්තිය හිතින් හදාගෙන බාහිර ඒ තියනවා කියලා රැවටෙනවා. මේ සත්‍ය දකින්න දරන උත්සාහය සම්මා වායාම. ඒ සත්‍ය දැකීම සම්මා දිට්ඨිය. අන්න ආරෂ්ඨාංග මාර්ගයේ ඔබට හමු වෙනවා. මේ සිතේ සත්‍ය දකින්න ඕනි. ආතාපි සම්පජානෝ සතිමා. සිහියෙන් නුවණින් දකිමින් මිදෙන ඒ කෙලෙස් තවන චේතනාව, ඒ කෙලෙස් තවන වීරිය ඔබට තියෙන්න ඕනි. එහෙමනම් මේ තාක් රැස් කළ සියලු කෙලෙස් සංකාර වලට වටිනාකමක් නොලැබීමක්, සියලු සංස්කාර නිෂ්ප්‍රභා වීමක්, සමනය වීමක් මෙතන තියෙනවා. පුදුමයක මහතනම් මෙයත් සංකාරයකින්ම ඉපදුණු දැන ගැනීමකින්ම ඔබේ සිතට ප්‍රත්‍යක්ෂ වීමයි. මේ කිසි කලකින්වත් සිටිය නොහැකි තරම් අතිශය සියුම් කාරණාවක්. සිත මායාව සිතින්ම අවබෝධ කරන එක. ඇත්ත. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමා ගොඩක් පෙන්නන්නේ. මේ සත්‍ය දැකීම ලේසි නෑ. කොහොමද මේ අනිදස්සන විඥානය? මේ අනිදස්සන විඥානයේ බාහිරට පතිත වෙන්නේ නැත්නම් අපපටිත විඥානය. එතකොට ඒ විඥානය ගැන දැනීමේ තවත් විඥානයකටද නෑ. මෙතන ඥානවදි වෙන තැනයි. ඔබගේ ඥානයන්ට යහසුවන්නේ නාම රූප බාහිර දෙයක් නැති බව දැනෙන්නේ. සිතේ දෙයක් නැති බව දැනෙන්නේ. දැනගත්ත සිත පොත කියන දැනගත්ත සිත අනිත්‍ය බව දැනෙන්නේ. අන්න ඔබගේ ඥානය නවති වෙනවා. ඒ සිහිය නුවණ ඔබට තියෙන. ඔබ එන සිත අඳුනන්න ඕනේ. ඔබේ එන නිමිත්ත අරමුණ මේ මොහොතේ ඔබේ සිතට අරමුණක් එනවා. ඒ අරමුණමයි සිත කියන්නේ. එමෙන්න මේ සිහිය නුවණින් ඒ දකිනවා ඔබ. අන්නේ ඔබගේ සිහිය නුවණේ තමයි ඥානයන් කියන්නේ. ඒ තුලින් තමයි ඥානය නවතිවන්නේ. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤය කියනකොට ප්‍රඥාව කියන්නේ විඥානයේ සිත අනිත්‍ය දැකීම. අන් සිතේ සත්‍ය දකින්න එකයි මහා ප්‍රඥාව. හැබැයි ඒ ප්‍රඥාවෙන් දැක්ක සිතේ අනිත්‍ය ඔබට දැනෙන්නේ විඥාණයටයි. ඒ නුවණට පහසු වෙන්න ඕනි කාරණාවක්. මේක දැනුමින් ඔබට ලබන්න බෑ. ඔබ සිත දකින්න ඕනි. ඔබේ සිතේ අරමුණු වලින් ඔබ මිදෙන්න ඕනි. එවිට ඔබටම මේ ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ කියන දේ ඔබට ප්‍රත්‍යක්ෂ ඥානයක් සත්‍ය ඔබට ප්‍රත්‍යක්ෂතාවය තුළයි තියෙන්නේ. ඒක විශ්වාසයක් නෙමෙයි. ඒක ඔබේ ප්‍රත්‍යක්ෂතාවය. බාහිර රූපේ මත පතිත වුණොත් ඒ සංඛාරය අනුව බාහිරෙන් හමු වුණොත් දෙයක් කෙනෙක් යමක් ඒ දෙයට ආශ කරනවා නැත්නම් ගැටෙනවා කෙලෙස් හට ගන්නවා. ඒ කියන්නේ සංඛාර අபிසංකරණය වෙලා නැවත පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර ඒ දේ එක්ක පූජා කරලා පින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පව් කරගන්නත් පුළුවන්. ඒ දේ තල්ල පොඩි කරලා විනාශ කරලා නැත්නම් ඒ දේ අල්ලගෙන ඔබට සමතේ වඩන්න පුළුවන්. ආනෙඤ්ඤාபிසංකාර හට ගන්න පුළුවන්. පුඤ්ඤාபிසංකාරත් අපුඤ්ඤාபிසංකාරත් ආනෙඤ්ඤාபிසංකාරත් සසරමයි. සංකාර කියන්නේ නැවත රැස්වීමක් සිදු වෙනවා. එලෙසයි ආශ්‍රව ඔබට එන ඒ සංඛාර රැස් වෙන්නේ. ඒ කියන්නේ සසර හැදෙනවා. ගැලවීමක් නැහැ. මෙතනදී බාහිරට නොයන
ඒ අනිදස්සන විඥාණයට හේතු වෙන සංකාරය එහෙමනම් නැවත රැස්වීමකට නොවන සංකාරය. ඒ කියන්නේ තවත් ආකාරයකින් පැහැදිලි කළොත් සියලු සංස්කාර සමනය වීමක් සමතේකටපත් වීමක් සිදු වෙනවා. ඒ නිසාමයි නිවන හැඳින්වෙන්නේ සබ්බ සංකාර සමතෝ කියලා. සබ්බූපති පටිනිස්සග්ගෝ කියන්නේ ඒ කියන කොටත් පැහැදිලි වෙනවා. උපතින් අල්ලගත්ත දේවල් අල්ලගත් උපති ගොඩවල් අත්හැරීමක් මෙතනදී සිදු වෙනවා. ලිහා දැමීමක් සිදු වෙනවා. ඒ කියන්නේ සංඛාර රැස් කරපු උපදි ගොඩ අත්හැරෙනවා. උපාදාන කරගත්ත දේවල් අත්හැරෙනවා කියන්නේ එනින සිතෙන් මිදෙන තැන මේ දක්වා රැස්ුණු දේවලුත් ගිලිහි යනවා. අන්න සබ්බපාපසකරණ සියලු සිතුවිලි අකරණ අකුසල්මයි. රාගදේශමෝ නමුත් කුසලස උපසම්පදා ඔබේ සිතේ සත්‍ය දකිනවා නම් ඔබට ඇලෙන්නේ නැත්නම් ඒ සිතෙන් ඔබ මිදෙනවා කියන්නේ අන්න කුසලයේ වැඩෙනවා. සසිත පරියෝදපන අන්න සිත දමණය වෙනවා. චිත්ත දමනයක් සසිත පරියෝදපන එතම් බුද්ධානුශාසන සියලු බුදුවරු මේ අනුශාසනාවයි. සියලු බුදුරුන්ගේ අනුශාසනාව එයයි. ඒ කියන්නේ සසර සෑදීමකට තිබූ සියල්ල අතහැරෙන බවයි. ඒ අතහැරීමමයි සියලු බුදුරුන්ගේ අනුශාසනාවන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර අනිත්‍ය බව යථාභූත ඥාණයෙන් දකින්න ඕනි. දුකෙන් මිදෙන්නට විසුද්ධිය පිණිස පිරිසිදු වීම පිණිස එකම මගයයි. දැන් මේ කියන කාරණාවේ ප්‍රායෝගික පැත්ත ගැන හොඳින් විමර්ශනයක් කළ යුතු වෙනවා. අපේ ජීවිතේට ලැබෙන අත්දැකීම් අනුව මේ ගලපලා බලන්න ඕනි. අපේ සිත ගලන අනුසෝතගාමී මග වැටිලා තියෙන්නේ සසරට. සසර හැදෙන රටාව අනුවයි සෝතේ කියන්නේ ගඟ ගලන්නේ. ගඟ කොහොමත් ගලන අතට ගලනවා. නමුත් අපට වීරයක් ගෙන උත්සාහ වෙලාමයි උඩුගම්බලා පීනිය යුතු වන්නේ. පටිසෝතගාමි ප්‍රතිපදාවක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසාමයි. සිතේ මායාවට හසු වෙනවා කියන්නේ අනුසෝතයට යනවා. ඔබට කර්ම රැස් වෙනවා, සසර හැදෙනවා. නමුත් ඔබ පටිසෝතගාමි වෙනවා කියන්නේ සිතේ මායාවේ සත්‍ය දකින්නවා. ඔබ සිත සත්‍ය වෙන්නේ නැහැ. ගඟ ගලන අතට ගලන්නේ නැහැ. ඔබ සත්‍ය දකිමින් උඩුගම්බලා පීනනවා. එහෙමනම් ගඟ ගලන අතට සිත යන අතට ගිහිල්ලා හරියන්නේ. අපි ආයතු මාවත පටිසෝතගාමි ප්‍රතිපදාවකුයි තියෙන්නේ. ඒ සඳහා ඔබ සිහියෙන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ යුතුයි. අනුසෝතගාමි ප්‍රතිපදාව තුළ ඔබ එදිනෙදා කටයුතු කරනකොට පටිච්චසමුපාදයට අනුවයි කටයුතු වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං. එහෙමනම් අවිද්‍යාව නැමැති නොදන්න කම මතයි මේ සියල්ල සිදු වෙන්නේ. සංඛාරය නම් චේතනා හටගත්තොත් දැන ගැනීමකුත් වෙනවා. එනම් විඥානයකුත් වෙනවා. ඒ දැන ගැනීම අනුවයි නාම රූප හටගන්නේ. ඒ කියන්නේ හිතේ හදාගත්ත නාමයට අනුවයි රූපේ දිහා බලන්නේ. ඒ කියන්නේ නාමයේ එක අන්තයක්, රූපේ අනිත් අන්තයක්. නම් විඥානේ දැන ගැනීම වන්නේ එතන තියෙන දේ මම දැක්කේ කියලා අන්න විඥානේ මැද්දේ. නාම රූප පත්‍ය විඥානං. නාම රූපයක් මෙතන සිතින් හදාගත්ත සම්මුති ප්‍රඥාප්ති ඒ තමයි අපි හිතන්නේ මේ රූපේ කියලා. ඒක බාහිර තියනවා කියලා අපි හිතන කමයි මේ වෙන්කර දැකීම. අන්න අපි රැවටෙනවා. විඥානේ මායාවට හසු වෙනවා. විඥානේමයි සිත කියන්නේ. මා රූපමංච විඥානං. එයමයි මායාව. ඒ නාම රූප වෙන්කර දැකීමමයි විඥානේ කෘත්‍ය. මේ නුවණින්ම දැකිය යුතු කාරණාවක්. මහා නිදානේ මෙයයි. මහා නිදාන සූත්‍රයේ මේ හොඳින් පැහැදිලි කරනවා. රූපයට සාපේක්ෂව කෙස් ලොම් නිය දත් කියලා චේතනා කරලා හිතලයි දැනගන්නේ. ඒ කියන්නේ ඉන්නේ නාමයේ අන්තේ කෙස් ලොම් කැතයි, ලොම් කැතයි, කෙස් කැතයි. අර බොහෝ අය අනිත්‍ය දකින්නේ බාහිරෙන්.
බාහිරින් බැලුවත් ඉන්නේ ඔබ ඉන්නේ නාමයන්තේමයි. අය ඔබේ හිතයි කියන්නේ විඥානය දැන ගැනීමයි. චේතනා හද බැලුවට නිවන් දකින්න බෑ. කෙස් කැතයි කියලා කිව්වට ඒ නිසයි නිවන් දකින්න බැරි වෙන්නේ. නිවන් මඟ අතිශය සියුම් කිව්වේ අපි ඒකයි. බැලුමට පේනවා අනිත්‍යනේ දකින්නේ. එහෙනම් එතන නිවන් මඟනේ. ඇත්තට මේ ඔබ රැවටෙනවා පමණයි. ඔබට දැනෙයි බාහිර ඇත්ත වෙලා කෙස් ඇත්ත වෙලා ඒක අනිත්‍ය බැලුවා කියලා නිවන් මඟක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ බාහිර මිදෙන තැනක්. විනය ලෝකේ මිදෙන ධර්මයක්. සතර අතිපට්ඨානයේ වැඩි යුතු වන්නේ විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාරං කියන තැනට දුකෙන් මිදෙන්නේ ලෝකේ ඇත්ත කරගෙන නෙමෙයි. එහෙමනම් කෙස් අපිට හම්බ වෙන්නත් බෑ. කෙස් කියන්නේ අපේ සම්මුති නාමයක් හදාගත්තේ අපිමයි. ඒ බාහිර තියනවා කියලා ගත්තෙත් අපිමයි. එහෙනම් එතනක් තියෙන රැවටීමයි. මේ සිත දකින්න මායාව හරිම අපහසුයි. ඇත්ත ගැඹීරයි මේ ධර්මයේ. නමුත් ඔබ අවබෝධ කළොත් මේ ඊටම සරලයි. අවසානයේ ඔබට වැටහෙවි. නාමයයි රූපයයි දෙකෙන්ම මිදෙන මානසිකාරයක් තියෙනවා නම් ඒක යෝනිසෝ මානසිකාරයයි. සිහියයි නුවණයි. සිහියේ නුවණින් තමයි ඔබ දකින්නේ එන අරමුණ සත්‍ය. නාමයේ රූපේ මේ හිතින් හදාගත්ත සම්මුති නාමය තමයි බාහිරෙන් දකින්න කෙනෙක්. අන සිහියේ නුවණින් දකින්න එක යෝනිසෝ මානසිකාරය. රූපය ඇත්ත කරගෙන ඒකේ අනිත්‍ය බැලුවා කියලා නිවන් දකින්න බෑ. මේ සේරම තියෙන්නේ මගේ හිතේ කියලා ගත්තත් ඒ ඉන්නේ නාමයේ අන්තේ. ඒත් නිවන් දකින්න බෑ. මේ අන්ත දෙකම ඇති නැති භාවනාවක් එහෙමනම් අපි කළ යුතු වෙනවා. අපි බලමු අන්නේ කුමක්ද කියලා. දිවට රස දැනෙනකොට දිව රූපයන්තේ රස නාමයන්තේ අජත බහිද්ද අන්ත දෙක ඔබ දකින්න ඕනි. නාසයට සුවඳ දැනෙනකොට සුවඳ නාමයන්තේ නහය බාහිරාන්තේ. එතකොට ඇහැට වර්ණය පේනකොට වර්ණේ නාමයන්තේ. එතකොට ආයතනයේ අනිත් පැත්තට ඇහැ කියන්නේ බාහිරාන්තේ කියලා. මේ අන්ත දෙකක් දකින්න. කනට ශබ්දේ, කයට පහස අන්ත දෙක දකින්න ඕනි. එතකොට මේ අන්ත දෙක තුළ ඔබ අන්ත දෙක ඇත්ත කරගත්තොත් එතන දිවක් තියෙනවා රසක් තියෙනවා. එතකොට ඇත කියන අන්තේ නැත කියන අන්තේ තියෙනවා. එහෙම වුණොත් ඔබ දෘෂ්ටිය තුළ ස්ථිර වෙනවා. කර්ම සහිතයි විපාක සහිතයි දෙයක් කෙනෙක් බාහිර සත්‍ය වෙලා නාමයත් රූපයත් එකතු වුණොත් ලෝකේ ඇත්ත වෙලා දෘෂ්ටියට රැවටිලා විඥානයේ මායාවට හසු වෙනවා කියුවේ ඒකයි. අපේ හිතින්ම හදාගත්ත රූප ප්‍රඥප්තියක් අපි බාහිරුත් දකින්නේ. එහෙමනම් පේනව නෙමෙයි හිතනවා. අපි දකින්නෙම සිතුවිලිමයි. අපි දකින හැම දෙයකම හැඩතලයක්ම නමක් තියෙනවා. ඔබට මේ මොහොතේ යමක් පේනවා. ඔබ බලන්නේ පේන දෙයට නමක් තියෙනව නේද කියලා. හැම මොහොතෙම ඔබ නාමයක් ඇසුරු කරන්නේ. අඹ ගස්, ගෙවල්, ළමයි මේ හැම තැනම නම් තියෙනවා. මේ සිතුවිලි හොඳට බලන්න. එනින අරමුණු බලන්න, දකින්න. සිහියෙන් නුවණින්. අපේ හිතමයි අපි බාහිරනුත් දකින්නේ. මෙතන ටිකක් ගැඹුරුයි. නුවණින් විමසන්න ඕනි කාරණාවක්. පේනව නෙමෙයි හිතනවා කියලා ගත්තොත් ඒ හිතනවා කියනකොටම ඔබ පේනව නෙමෙයි කියන රූපේ අන්තේ පනවන්නේ. හැබැයි ඔබ නාමයේ අන්තයට එනවා හිතනවා කියන තැනට. හැබැයි පේනව නෙමෙයි හිතනවා කියලා ගත්තොත් ඔබ රූපයේ අන්තේ පනවන්නේ නැහැ කියන්නේ. කර්ම සහිත විපාක සහිත ඒ විඥානේ පහළ වෙන්නේත් නැහැ. ඔබට බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ බාහිරින් මිදෙනවා. ඒ ඔබට කර්ම රැස් වෙන්න හේතු නැති වෙනවා. හැබැයි ඔබ නාමයේ අන්තයේ ඉන්නවා. එතනිනුත් ඔබට ඒ දේ හම්බ වෙන්නේ නැහැ. පොත බාහිරේ තියෙනවද? නැහැ. පොත සිතුවිලි වල පොත් කියලා දෙයක් තියෙනවද? නැහැ. එතනිනුත් මිදෙනවා. මේ සංකාරයේ දෙපැත්තෙම මිදෙනවා. හැබැයි අපි මේක ලියා ගන්න ඕනි. එකින් එක ඔබ ලියා ගන්න ඕනි. එහෙමනම් අපි එක පැත්තක් ඉස්සෙල්ලා දකින්න ඕනි. ඇසට පේනකොට රූපේ ප්‍රකටයි, නාමය අප්‍රකටයි. සිතින් හිතනකොට නාමය ප්‍රකටයි,
රූපය අප්‍රකටයි. ඔබ අන්ත දෙක දකින්න ඕනි. පේනවනේ මේ හිතනවා කියලා ගත්තොත් එළියෙන් ගෙවල් වාහන මිනිස්සු පනවන්නේ. එහෙමනම් අන්ත දෙකෙම මිදුණු තැනයි නිවන් මඟ කියනකොට හිතන තැනත් සම්මුති ප්‍රඥප්ති නාම වල එහෙම දේවල් නැහැ කියලා දකින්න ඕනි. එහෙමනම් රූපය ඇසුරු කරන සංකාරයක් ඔබට පේනවා. ඒ වගේම එහෙමනම් නාමය ඇසුරු කරන සංකාරයකුත් ඔබට පේනවා. මෙතනදී එහෙමනම් රූපය ඇසුරු නොකරන සංකාරයකුත් ඔබ මේ සත්‍ය දකින හිතේ පේනවා. අන්ත නැති දෘෂ්ටි නැති සංකාරයක්. එහෙමනම් නාම රූප ඇසුරු නොකරන අනිදස්සන විඥානයේ හටගන්නේ මෙන්න මේ සංකාරය කුමක්ද? අපි තව ටිකක් බලමු. ඔබට ටිකෙන් ටික දකින්න ලැබෙවි මේ සංකාරා වල ස්වභාවය කුමක්ද කියන එක. ඒ නිසායි අර සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කිව්වේ. සියලු සංස්කාර සබ්බේ සංඛාරා අනිත්‍යයි. සත්‍යයක් වෙන්නේ. ඒක දකින්නේ නුවණින්මයි. යදා පඤ්ඤාය ප්‍රඥාවෙන්මයි දැකිය යුතු වන්නේ. යදා පඤ්ඤාය පස්සති. අන්න දුකේ මිද අත්ති නිබ්බන්ති දුක්ඛේ එකම මග විසුද්ධියට යයි. ඒ කියන්නේ ඔබ මේ ධර්ම පරයය දකින්න ඕනි නුවණින්ම. එහෙමනම් අපි කල යුත්තේ හැම මොහොතෙම රූපයේ අන්තය හඳුනාගෙන නාමයේ රූපයට අයිති නැති සංකාරය හඳුනාගෙන මනස සිහිය පවත්වමින් ඉන් මිදුණු සිතක් හදා ගැනීමයි. සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙති සමුදය වය ධම්මානුපස්සී විහෙරති. මෙතන උද්‍යප්ප ඥානේ හට ගැනීම නැතිවීම ඔබ දකිනවා. සමුදය දකිනවා. අත්ගමේ නැතිවීම දකිනවා. මේ සිත හටගන්නේ සමුදය බාහිර පොතක් තියෙනවා. හැබැයි සත්‍ය දකිනවා. එතකොටම බාහිර පොත හැම වෙනාන අත්ගමේ ඔබ දකිනවා. අන්න උදේවැය දකිනවා. අන්න සමුදේවැය ඥානේ උදේවැය දකින ඥානේ ඔබට පහළ වෙනවා. මේ ඥානේ කියන්නේ මේ හිතුවිලි නෙමෙයි. ඒ සිත දකින්නේ ඥානේ. මෙතනයි භාවනාව තියෙන්නේ. දැන් එනේන සිත ඔබ සත්‍ය දකින්න ඕනි. එනේන සිතේ සත්‍ය දක්මින් මිදෙන්න ඕනි. සිත තුළ සමුදය හටගන්න ආකාරයේ දෙයක් කෙනෙක් දකිමින් ඉන් සිත මුදව ගැනීමයි විහරණට යනවා කියන්නේ. සත්‍ය වෙන්නේ නැහැ. එයින් මිදෙනවා විහරණට යනවා. ඒ ආකාරයෙන් දකින විට ඉන් මිදුණු සිත මිදුණු බවක් දකිමින් අත්හැරීමයි විය යුත්තේ. එනම් එනේන සෑම සිතකම සත්‍ය දකිමින් මෙලෙස ඔබ මිදෙන්න ඕනි. ඉතින් ඔබ දැන් නාමයේ පැත්තෙත් සත්‍ය නොවන සංඛාරය. බාහිරනුත් ඔබට සත්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව නාම රූප යන අන්ත දෙකෙන්ම මිදුණු සිතක් ඔබ පරිහරණය කරනවා. ඒ ඇත්තට මෙහෙම කිව්වට එතන සිතක් පනවන්න බෑ. විඥානයේ අනිදස්සන වෙන තැන. හැබැයි ඔබ ඥානයේට මේ හසු වෙන තැන. ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි විඥානයේ දැන ගැනීමක් නොවේ. බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවල පනවනවා. රූපේ අනිත්‍යම් බන්තේ රූපේ සත්‍යද අනිත්‍යද අනිත්‍යම් බන්තේ කියලා භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවට පිළිතුරු දෙනවා. ඇස නිට්ටයද අනිත්‍යද අනිත්‍යම් බන්තේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යම් බන්තේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. රූපයත් අසත් අස විඥානයත් තුනම අනිත්‍යම් බන්තේ සත්‍යයක් නොවන බව. එනිසා අටගත් රූපේත් අනිත්‍යයි අසත් අනිත්‍යයි ඒකේ දැන ගැනීමත් අනිත්‍යයි. එතරම්යි ඔබට මේ සියල්ලම වැටහෙනවා. බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා. චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති. ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි චක්කු විඥානේ දැන ගැනීමක් නොවේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන පහතබ්බං කියලා බුදුන් වහන්සේ මේ දිට්ඨිය අනුගිය අනුපගම්ම සීලවා දස්සනේන පහතබ්බ දර්ශනේ අවබෝධ කරගත්ත කෙනාට මෙන්න මේ දෘෂ්ටියට අනුගිය ඒ දැක්ම මිදෙන සීලය රකින්නේ දර්ශනය තුලිනුයි.
දිට්ඨිච අනුපගම්ම සීලව දස්සනේන පහතබ්බා අන්න දර්ශනයෙන් තමයි. එතකොට මේ සත්‍ය දකින දර්ශනය මෙයයි. බාහිර සත්‍යයක් නොවන තැන ඔබ දැන් දකිනවා මේ දර්ශනය. දර්ශනය දකිමින් දනිමින් වස්තුකාමයෙන් මිදිලා ලෝකේ පරිහරණය කරන්න ඕනි. ඒ මාර්ගයේ යන කෙනා ඒ ප්‍රතිපදාව සකසා ගන්න ඕනි. හැම හිතක්ම ඇත්ත වෙලා රැවටිලා යන කෙනාට මාර්ගයක් නැහැ. ප්‍රතිපදාවකුත් නැහැ. බුදුන් වහන්සේ අගය කරන්නේ මේ ප්‍රතිපදා පිහිටන කෙනා. ඇත්ත. භික්ෂු භික්ෂුණී උපාසිකා සිව්වණක් පිණිසටම මේ ප්‍රතිපදාව අනුව කටයුතු කළ හැකි. ඒ අනුව මඟඵල ලැබෙනවා. ඔබ සසර දුකින් මිදෙනවා. නැවත දුගතියකට වැටෙන්න හේතු නැහැ. නියත සම්බෝධි පරායන වෙනවා. ඔබටත් පුළුවන් මේ දේ කරන්න. අලසකමට තීන මිද්දේ තියෙනවා නම් කම්මැලි නම් නිවන් මඟක් හමු වෙන්නේ නැහැ. සසර දුකමයි ඔබට හිමිවන්නේ. පංච නීවරණ යටපත් කරගෙන ඔබ දර්ශනයටපත් වෙන්න. ඔබ බුද්ධ දර්ශනය අවබෝධ කරගෙන සැබෑ බෞද්ධයෙක් වන්න. ඇත්ත. බුද්ධ දර්ශනය නැතිව කොහොමද ඔබ බෞද්ධ දර්ශනය නොදැන බෞද්ධයෙක් වෙන්නේ? කුසලයේ පිහිටනවා කියන්නේ බොහෝ අය දන්නේ නැහැ. මේ සිතේ සත්‍ය දකින්නවා කියන එක. මායාවට රැවටෙන කෙනා කුසලයේ නැහැ. අන්න අකුසල. සියලු බුදුහරු දේශනා කරන්නේ අකුසලයෙන් මිදෙන්න කියලා. එහෙනම් සිතේ රැවටෙන්න එපා කියන එකයි කියන්නේ. මෙලෙස දකිමින් මිදිමින් වාසය කරන කෙනාට නැවත පුනරුත්පත්තියක් පුනර්ජීවය හටගන්නේ. ඒ සංඛාරයේ එතනම හටගෙන එතනම නිරුද්ධ වෙන අන්න ඒ සත්‍ය දර්ශනය දකින්න කෙනා ඒ කෙනාට නැවත පුනරුත්පත්තියක් පනවන්නත් බෑ. ඒක නිසා ඒ කෙනා සුගති පරායන වෙන්නේ. ඒ නිසාමයි මගඵල තියෙන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. ඔබ මේ ශරීර කූඩුව පොළොවට පස් වෙන විට ඔබ මිදී නැත්නම් ඒත් ඔබ ඉන්නේ සුගතියක. ඔබ සුද්ධාවාසයක උප්පත්තිය ලබයි. ඔබ සිතින් මිදෙන මග දකිමින් ඉන්න කෙනෙක් නම්, ඔබ බාහිරින් මිදීමින් දකිමින් ඉන්න කෙනෙක් නම් ඔබ සෝතාපන්නයි. ආත්ම හතක් හෝ ඉපදෙන්නේ සුගතියකමයි. ඔබ නිවනින්මයි සැනසීම ලබන්නේ. නැතිනම් මේ ඔබගේ කුසලයේ අනුවම, ඔබගේ ව්‍යායාමයේ අනුවම ඔබ නිවනින්ම සැනසීම ලබනවා. ඒ අතරතර සකදාගාමී එක අවස්ථාවක උපදින්න හේතු වෙන්නේ ඔබගේ කෙලෙසයන් තිබුණොත් පමණයි. ඒත් ඔබ උපදින්නේ සුගතියකමයි. මේ දර්ශන අවබෝධයේ තුලයි මේ දේ සිද්ධ වෙන්නේ. ඔබ හිතයි ආනි ඒක වෙන්න බෑනේ කියලා. නෑ, ඒක එහෙම වෙනවා. ඔබ හිතනවට වැඩිය මේ ධර්මයේ සාන්දිටිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඔබ අලස වෙලා, ඔබ මන්දගාමී වෙලා, ඔබ ඇත්තටම ඔබගේ අර ශක්තිමත් ඒ සිතේ ශක්තිමත් ගතිය නැති වෙලා, ඔබ මිත්‍යා දෘෂ්ටික ආගම වලින් වැහිලා ඔබට කියනවා වෙනින් දේවල්. ඒවා බෞද්ධ දර්ශනයට අයිති නෑ. බෞද්ධ දර්ශනය තුළ මේ බුද්ධෝත්පාද කල්පයක ඔබ ඉපදිලා ඒ දර්ශනය ඔබට ඇහෙනවා කියන්නේ ඔබ නියත සම්බෝධි පරායන වෙනවා. දුගතියක උපදින්න හේතු නෑ. ඒ දර්ශනය අවබෝධ කරගත්තොත් විතරයි ඒක වෙන්නේ. දර්ශනය අවබෝධ නොකරගත්තොත් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි ඒ බාහිර ඇත්ත වෙලා තියෙන මිත්‍යා දෘෂ්ටික භූමියේ? සතුත් ඉන්නේ එතන. සියලු ආගම් තියෙන්නේ එතන. ඔබ ඉන්නේ එතනද? එහෙනම් ඔබ දුගතියක වැටෙන එක කිසිවෙකුට වැළකිය නොහැකි. කොච්චර දාන දුන්නත්, දම්පින්දම් කළත්, මාලිකා දේවිය අසිරිසි මහා දානි දුන්නත් දර්ශනයටපත් වෙලා තිබුණේ නැහැ. සුගතියට ගියේ නැහැ. දුගතියටයි වැටුනේ. නමුත් විසාකව දර්ශනය අවබෝධ කළා. අන්න විසාකව සුගති පරායනයි. මේ ධර්මයේ තුල තියෙන්නේ ඔබට අවබෝධය සඳහාමයි. දකින්න නුවණින්ම ඔබ මොන දේ කළත් ඔබ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න, විශේෂ ගන්න, වීරිය ගන්න, මහන්සි වෙන්න. එයි විය යුත්තේ
ඔබ දුකෙන් මිදෙන්න ඕන නම් ඔබ නියත වශයෙන්ම දුකෙන් මිදෙන්නේ අන්‍ය අවබෝධය තුළයි. ඒ තාක් ඔබ පුංචි සැපයක් ආයතන වලින් වින්දත් ඒ පවතින්නේ නැහැ, දුකක්මයි ඔබට උරුම වෙන්නේ. හැබැයි ආයතන වල සත්‍ය දැක්කොත් ඔබට බාහිරින් ඒ දුක ගේන්නේ නැහැ. ඔබ දුකින් මිදෙනවා. ඔබට තේන ඇත්තෝම දකිත් කියන වගේ නුවණ විහිදවන්න පමණයි. ධර්මයේ ඔබාවට හැමතැනම ඇසෙනවා. ඇයි ඔබ අන්ධ වෙලා වගේ ඔබට ඒ දේ පේන්නේ නැත්තේ? ඔබ දැස් විවර කරන්න. ඔය දෘෂ්ටි කාන්තාරයෙන් පොඩ්ඩක් ඇස්සර බලන්න. ඔබ සුගතියටපත් වෙන ඔබට දැනේ. ධර්මයේ නොදැන නම් ඒක වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළා ලබන්න පුළුවන් දෙයක් නැහැ. මේ බුද්ධ දර්ශනේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති. ධර්මයේ හැසිරෙන්නාටයි ධර්මයේ තුලින්මයි සරණ තියෙන්නේ. වෙන සරණක් නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ ධර්මයේ තුලින් තමයි බුදුන් දකින්න වෙන්නේ. බුදුන් දේශනා කරන්නේ ධර්මයයි. ඒ ඔබ ධර්මයේ තුලින් දැකිය යුතු වෙනවා. එහෙනම් ඔබ ධර්මය අවබෝධ කරගත යුතුමයි. මෙලෙස යමෙක් පුහුණු වෙයි නම් එනේන සිත දකින්න, ඒ සිතේ සත්‍ය දකින්න. හැබැයි මුලින් එකවරම මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඔබ අධෛර්ය වෙන්න එපා. මුලින් මේ අවබෝධය ඇති කරගෙන වීරයෙන් කටයුතු කරයි නම් ඔහුට නිමිති නැති මේ දර්ශනය සත්‍ය වෙන්න ගන්නවා. ප්‍රත්‍යක්ෂ වෙනවා ටිකෙන් ටික. අන්න ඒ කෙනාට බාහිර ඇත්ත වේ නොවන තැන නිමිති අනිමිති බවට අනිමිත්ත සමාධිය උපදිනවා. නිමිති වලින් මිදුණු සමාධියක් උපදිනවා. නිමිති කියන්නේ ඔබ බාහිර දෙයක් දකිනවා කියන්නේ ඒක නිමිත්තක්. ඔබ සම්මුති ප්‍රඥප්තේ. නමුත් ඔබ ඒකේ සත්‍ය දකිනවා කියන්නේ බාහිර එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. අනිමිත්ත වෙනවා. අනිමිත්ත සමාධිය ඔබට ප්‍රත්‍යක්ෂ නුවණින්ම දැකිය හැකි වෙනවා. ඒ ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. ඔබ මාර්ගයට ප්‍රවේශ වන්න. ඔබ වීරිය ගන්න. ඒ ආරද්ධ වීරිය අත්‍යවශ්‍යයි. ඔබටම වැටහෙවි. ඔබටම සත්‍යව ඔබ දකින්නකොට ඔබේ සිත සත්‍ය දකින්නකොට මිදෙනකොට ඔබට මේ දහම් ප්‍රත්‍යක්ෂ වෙනවා. ටිකෙන් ටික ඔබට ඒක ප්‍රත්‍යක්ෂ නුවණට වැටෙන්න ගන්නවා. ඔබ එවිට මේ මාර්ගයට තව ප්‍රවේශ වෙනවා. ටිකෙන් ටික ඔබ සිතේ සත්‍යම දකින්න ගන්නවා. අන්න ඔබ සද්ධාව, සිතේ සත්‍ය දැකීම, වීරිය, ඔබ ගන්න වීරිය, සතිය, ඒ සිතේ සත්‍ය දකින්න සතියක් එනවා. නිමිති එනේන සිතට එන හැම අරමුණකම ඇත්ත දකින්න ගන්නවා. අන්න ඒ තුල ඔබට සමාධියක් උපදිනවා. ඒ සිතේ ඇත්ත දකින්න තැන බාහිර ඇත්ත නොවුණු සමාධියක් එනවා. අනේක අනිමිත්ත සමාධිය. අන්න සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා බොජ්ජංග ධර්ම ඔබට වැඩෙනවා. ඔබ බෝධි අංග ඔබේ සිත ඇතුලේ බෝධි වෘක්ෂයක් වගේ පැලවෙනවා. ඔබ නිවනින්ම සැනසීම ලබනවා. ඔබ කල යුත්තේ ආරම්භයක් කරන්න ඔබේ සිත දකලා මිදෙන මගට එන්න. ඔබ කිසිදා සසර දුගතියකට වැටෙන්නේ නැහැ. මෙන්න මෙතන අවබෝධ කළ යුතු දර්ශනය ඔබ ප්‍රතිපදාව සකසා ගන්න ඕනි. කෙනාට ඒ කෙනා කටයුතු අනුව ඒ ප්‍රතිපදාව සකස් කර ගන්න ඕනි. බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හදපු පාරු නෑ. ඔබ මෙතරින් එතරට යනවා. අර ඔබ කියන්නේ මෙලව එලව කියලා. ගඟේ මේ ඌරෙන් ඔබ එතරට යනවා. නමුත් ඔබ හදපු පාරු හොයනවා. නැහැ මානෙනි. තමා විසින්මයි පාරුව සාදාගත යුත්තේ. බුදුන් වහන්සේ මේක හොඳට මනාකොට පෙන්නනවා. ඒකට ඇයි බුදුන් වහන්සේ එහෙම කිව්වේ? ඔබේ සිත දකින්නේ ඔබමයි. එහෙමනම් ඔබේ සිතේ සත්‍ය දැකලා මිදෙන්නේ ඔබමයි. පාරුව හදන්න ඕනි ඔබමයි කිව්වේ ඒකයි. ඔබ නිවන් දක්කන්න බුදුන් වහන්සේටත් බෑ. ඔබ ඒ මග යා යුතුයමයි. එයයි සත්‍ය. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ පණිවිඩයයි දෙන්නේ. බුදුන් වහන්සේ මඟ පෙන්වනවා පමණයි. මහණෙනි යමෙක් ජේතවනාරාමයට එන්න පාරාසයිද මම පාරත් කියයිද මගත් පෙන්වයිද ඔහු වෙන කොයි හරි අය නම් මම කුමක් කරන්නද ආනන්දය? බුදුන් වහන්සේ මේ දේශනා කරනවා. අන්න ඔබ විසින්ම සාදාගත්ත පාරුවකින් ඔබ ගඟෙන් එතර වෙනවා කියපු දේ ඔබ දුකෙන් මිදෙනවා කියන්නේ සසරින් එතර වෙනවා කියන්නේ
ඔය සසර ඕගේ ගඟ ඔබ තරණය කරනවා කියන්නේ. ඔබ ඔබගේ සිතේ සත්‍ය දකින්න තාක් ඒක වෙන්නේ නැහැ කියන්නේ. ඔබ පාරුව තාම හදාගෙන නැහැ. අපි දර්ශනය අවබෝධ කරගන්නේ අපි මේ සත්‍ය ධර්ම කුමක්ද කියලා අසා දැනගන්නේ වීරියක් ඇතුවයි. අලසයට මේ මග නැහැ. කම්මැලියට මේ මග යන්න බෑ. තීන මිද්දේ තියෙනවා නම් කොහොමද මේ මාර්ගය යන්නේ? ඒකයි බුදුන් වහන්සේ නිවන වහන ධර්ම පෙන්වන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා. ඒවා නිවන වහනවා. ඔබට සුගතියක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒ සුගතියට යන පාර තමයි නිවන අවසානයේ ඔබට හමුවන්නේ. හැබැයි ඔබ මේ මගට ඉස්සලා ප්‍රවේශ වෙන්න ඕනේ. බුද්ධෝත්පාද කල්පයකත් ඉපදිලා අර සත්තු වගේ බාහිර ඇත්ත වෙලා මිනිස්සයත් ඉන්නවනම් ඔබට බුද්ධෝත්පාද කල්පේ ඔබ කුමක්ද කරගෙන තියෙන්නේ? ඒ උතුම් මනුසාත්මේ පළක් තිබේද? ඔබ බෞද්ධ පවුලකත් ඉපදිලා බෞද්ධ ධර්මයේත් ඔබට ඇහෙනවා. ඔබ ඒත් වෙනින් මොනවද කර ඉන්නවා. අර අන්‍යාගමිකයින් වගේ බාහිර මොකද්ද රූපයක් අල්ලගෙන ඔබ ඒක පස්සේ දුවනවා. හැම ආගමකම එහෙමයි. බුදුන් වහන්සේ පමණමයි පෙන්වන්නේ මේ බාහිර අන්තේ, අභ්‍යන්තරාන්තේ අන්ත දෙක පෙන්නලා මධ්‍යම ප්‍රතිපදාවෙන් බණ කියන්නේ. වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ මේ විදිහට අන්ත දෙකක් පෙන්නලා මජ්ජේ ඥානං කියන තැනක මධ්‍යම ප්‍රතිපදාවේ ධර්ම දේශනා කළා නැහැ. දුකින් මිදෙන මගක් කාටවත් හමු වෙලා නැහැ. හැමෝම කතා කරන්නේ එක්ක අපාය එක්ක දිව්‍ය ලෝකේ. ඔය අන්ත දෙකෙන් මිදෙන හැටි බුදුන් වහන්සේ කතා කරනවා. සසරෙන් මිදෙන මග බුදුන් වහන්සේ සුගතියට යන පාර කියනවා. අන්න නුවණින්ම දකින්න ඕනේ. ඇස් ඇත්තෝම දකිත් කියලා කියනවා. මෙතන අවබෝධ කළ දර්ශනය ඔබ දැන් ප්‍රතිපදාව පුහුණු වෙන්න ඕනි. ඔබ එළවලු කපනකොට, උයනකොට, කුස්සියේ වැඩ කරනකොට, රැකියාව කරනකොට ඔබ කරන වෘත්තිය කුමක් හෝ වේවා. ඔබට මේ කළ හැකි. ඔබ කුඩා කල සිට මේ දක්වාම ආපු සිතේ පුරුදුණු රටාවක් තියෙනවා. අනේ රටාව ඔබ අරගෙන යන්නේ සසර කර්ම රැස් කරනවා. දැන් ඔබට කරන්න දෙයක් තියෙනවා. පටිසෝත වෙන්න ඕනි. කුමක්ද කියන්නේ? සිතේ සත්‍ය දකින්න ඕනි. සිත මායාවක් බොරුවක් ඔබ සිතේ වහලෙක් විදියට සිත කියන දේ කරලා ඔබ දුගතියට යනවා. ඔබට තාම මේ වැටහෙන්නේ නැහැ. සිතේ සත්‍ය දැකපු දවසට ඔබේ මග යනවා නියතයි. ඉතින් මේ පණිවිඩය ඊටාම වැදගත්. ප්‍රතිපදාව සකසා ගන්න. මහණෙනි අපිට කියන්න සිද්ධ වෙනවා සම්මුතියට සමහර විට අපිට සම්මුතියට ඕන විදිහට අපිට මේ ධර්මයේ සත්‍ය කියන්න බෑ. දේශනා කරන්න බෑ. සත්‍ය කුමක්ද? මහණෙනි තෙලින් මලින් මාපු දන්නෝ නොවේති. ප්‍රතිපත්තියෙන් මාපු දන්නෝ වේති. අන ප්‍රතිපත්තිය අගයයි අපි පෙන්වන්නේ. අපි කියන්නේ ආමිස පූජාව එපා කියලා. ආමිස පූජාව වැදගත්. ඇයි එහෙමවත් නොවුනොත් මේ සත්වයා දුකකමයි ඉන්නේ. හිත නිවා ගන්න තමන්ගේ හිතමයි නිවෙන්නේ ආමිසෙත් වලිනුත්. හැබැයි නිවන් මගට එන්න නම් ඔබ ප්‍රතිපදාවක එන්න ඕනේ. ඔබ සුගතියට එන්න නම් ප්‍රතිපදාවක පිහිටන්නම ඕනේ. එයා ආමිස පූජාවෙන් ඔබ ප්‍රතිපත්ති පූජාවට පැමිණිය යුතුමයි. ඒ තාක් ඔබට සුගති පරායන වෙන්න හැකියාව ලැබෙන්නේ කුසලයේ පිහිටන්න බැරි වෙයි. මෙතන ඊටාම ගැඹුරු කාරණාවක් තියෙන්නේ. ඔබ දැන් ප්‍රතිපදාවට එන්න ඕනි. ඔබ එනින සිත දකින්න ඕනි. ඒ සංඛාර ගැන මනා දැනුමක් ඇතනම් ඒ පහසු වෙනවා. මේ සත්‍ය ධර්මය ගැන ඔබට අවබෝධය අනුවයි ඔබගේ මඟ දියුණු වෙන්නේ. ඒ විඥානයේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන බවයි. පවතින විඥානයක් නැහැ. නමුත් සංඛාරයේ ස්වභාවය රැස්කිරීමයි. රැස්වීමක් තියෙනවා. ඒ වගේම විඥානයේ දැන ගැනීම වන්නේ සංඛාරයක් ගැනමයි. වෙන්වෙන්ව දැන ගැනීමක් විඥානයේ විසින් පෙන්නනවා. සංඛාරය කියනකොට සිතුවිලි චේතනා සංඛාරමයි. විඥාණයට දැනගන්න පුළුවන් එක් සංඛාරයක් පමණයි. එක් අවස්ථාවක විඥානේ දැන ගැනීම නෙමෙයිද ඔබ දකින්න ඔය සේරම.
ඔබට පේන සේරම, ඔබ හිතන දේවල් සේරම විඥානයේ දැන ගැනීමයි. ඔන්න ඔබ දැන් ලෝකෝත්තර භූමියට ප්‍රවේශ වෙන්න යන්නේ. ඔබ දැන් බාහිරින් මිදෙනවා. බාහිර ඇත්තක් නොවන බව දකින්න තැන. එහෙනම් ওই දැන ගැනීම සේරම ඔබගේ විඥාණයම නම් ඔබ බාහිරින් සම්මුති වලින් නම් ওই සේරම කිව්වේ ඔබ මේ දක්වා හිතන් ඉන්න සේරම ඔතන තියෙනවා. මොනවද ඒ? ඉර හඳ අලදොල ඔය හැම දෙයක්ම තියෙනවා. ඔබ මේ දක්වා හිතන් ඉන්න සේරම සංඛාර බවට පත් වෙනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නීර සේරම ඔය සම්මුති වෙනවා. ලෝකෝත්තර භූමිය අතිශයින් සියුම් කිව්වේ එකයි ගැඹුරුයි. ලෞකික භූමිය ඔබ මේ දේවල් ඇසුරු කරනවා. එතනින් තමයි හැමෝම එන්නේ. නමුත් ලෝකෝත්තර භූමියට ඔබ එනවා. එතකොට මේ දේවල් සත්‍ය වෙන්නේ නැති ස්වභාවය ඔබට දැනෙනවා. ඒවා සම්මුති නාම වෙනවා. මනුස්ස ලෝකයේ අපාය නිරය දිව්‍ය ලෝක මේ සේරම ඔබ සම්මුතිය තුළ ඒ සිතුවිලි නේද මේ සම්මුති නාමයන් නේද මේ? මේවා සත්‍යද? අන්න ලෝකෝත්තර භූමියේදී ඔබට මේවා සංඛාර බවට පත් වෙනවා. සියලු දේ සංඛාරමයි, සිතුවිලිමයි. ඒව නෑ කියනවා නෙමෙයි මේ. මේක ඇතුලේ තව සියුම් කතාවක් තියෙනවා. නමුත් අපිට මේ මාර්ගේ පැහැදිලි කරන්න ඕනි. ඒක නිසා ඒක වෙනම මාතෘකාවක්. මේ සියල්ලම සංඛාරයි. සංඛාර විදියට සිතේ මාට ගන්නවා. ඒව නෑ කියනවා නෙමෙයි. නමුත් ඒවා නුවණින් දකින්න ඕනේ තැනක් තියෙනවා. සිතට සිතුවිල්ලක් පමණයි. ඒ සියල්ල දැන ගැනීම විඥානයයි. ඔය කතා කරන හැමදේම ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව, සිංහල භාෂාව මේ හැම එකම සංඛාරා. හේතු නිසා හටගත්ත සංකතය තුළ සංඛාරයක්මයි. සිතුවිලිමයි. සංඛාර කිසිදාක දැන් අපි සංඛාර කියලා කතා කරාම ඔබ සංඛාර කියන්නේ ඝන වස්තු නෑ. සංඛාර කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඝන වස්තු වලට නෙමෙයි. සංඛාරක වලට බාහිරට එන්න බෑ. සංඛාර කියන්නේ සිතුවිලි චේතනා විතරයි. සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ නතේ කාමාන චිත්‍රයන් ලෝකෝ කිව්වේ ඒකයි. මනුස්සයාගේ සිතේ සංඛාරවලයි මේ තියෙන්නේ මේ ආසාව, තණ්හාව, තෘෂ්ණාව මේවා බාහිර නැහැ. චිත්‍රය තුල ඒවා නැහැ. ලස්සන කැත තියෙන්නේ බාහිරද ඔබේ සිතේද? ඔබේ සිතේ සංඛාර. පුරුෂයාගේ කාමරාගේ ඇලීම, ගැටීම, ලෝභය, දේශය, මොහය සංඛාරමයි. දැනුම, බුද්ධිය, කුසලතා මේ හැම එකම සංඛාරා. ඔබ දකින්න නුවණින්ම මේ සංඛාරය යනු කුමක්ද? ඒ පරම සත්‍ය නෙමෙයි. ඒවා හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. අයි මෙහෙම කිව්වේ. සංඛාර නැති තැන හිත ප්‍රභාස්වරයි. අන්න එනවා අපේ මාතෘකාවට. අද අපේ මාතෘකාව ප්‍රභාස්වරයි. සංඛාරයි. ප්‍රභාස්වර සිතයි. එහෙම නැත්නම් ක්‍රියාසිත ගැනයි. මේ නාම රූප පරිච්ඡේදය සිද්ධ වෙනකොට බාහිර ඇත්ත නොවනකොට සිත තුළ තියෙන සිතුවිලිත් ඇත්ත නොවන තැන ඔබට ක්‍රියාවලියක් හමු වෙනවා. ක්‍රියාසිතක් හමු වෙනවා. ප්‍රභාස්වර සිත හමු වෙනවා. දැන් සිතුවිලි වලින් වැහිලා තියෙන ප්‍රභාස්වර සිත. අපි මේක හොඳින් කතා කරන්න ඕනි. ගැඹුරු මාතෘකාවකට එනවා. කුමක්ද මේ ප්‍රභාස්වර සිත? ඔව් මේ මොහොතේත් ඔබට ප්‍රභාස්වර සිතක් තිබෙනවා. ඔබ හඳුනනවද? නෑ ඔබ හඳුනන්නේ. ඇයි ඔබේ සිතුවිලි වලින් ඒ වැහිලායි තියෙන්නේ. ඔබට ප්‍රභවයේ පේන්නේ නෑ. මූලය ඔබ හඳුනන්නේ නෑ. කොයිතරම් වටිනවද ඔබ මෙය අවබෝධ කරගන්නවා නම්? ඇත්ත. අපි ඒ ගැන කතා කරමු. සංඛාර නැතිනම්, දැන ගැනීම නැතිනම් හිත හරිම ප්‍රභාස්වරයි. ඒකේ කෙලෙස් නෑ. අන්න රහතන් වහන්සේගේ ස්වභාවයට එනවා. ක්‍රියාවට අනුවයි දැන ගැනීම. කතාවට අනුවයි දැන ගැනීම. චේතනාවට අනුවයි දැන ගැනීම. දැන ගැනීම කියන්නේ විඥානයයි. ඒ කියන්නේ මායාව. මාරූපමංච විඥාන.
දැන ගැනීම නැත්නම් සිත ප්‍රභාස්වරයි. අන්න එතකොට අපේ මේ දැන ගැනීමයි අපිව අමාරුවේ දාලා තියෙන්නේ. අපිව රවට්ටලා තියෙන්නේ අපි දන්නවා කියලා හිතන දෙයමයි. දැන ගැනීම නැත්නම් සිත ප්‍රභාස්වරයි. සංඛාර නැත්නම් දැන ගැනීම නැත්නම් සිත ප්‍රභාස්වරයි. කාය වාක් මනෝ චේතනා ඇති බව දැනගන්න විඥාණයෙන්. ඒ දැන ගැනීමට අනුවයි ක්‍රියා කරන්නේ, කතා කරන්නේ. එහෙමනම් සිතින් හිතපු දෙයි බාහිරින් හමු වෙන්නේ විඥානයේ දැන ගැනීම. අපි හිතනවා මේ තියෙන පොත. අපි හිතනවා පොත කියලා. එතකොට පොත අපිට හම්බ වෙනවා බාහිරින්. ඒ විඥානයේ දැන ගැනීම අනුවයි සිද්ධ වෙන්නේ. චේතනාව අනුවයි ඔබට බාහිරට සිත ගිහලා පොතක් හම්බ වෙන්නේ. දැන් මේක ඇත්තද? බාහිර තියෙනවා පොත කියනවාද පොත කියලා නෑනේ. ඒක මායාවක්. ඒකයි විඥානේ මායාව. ඔබට මායාවක් පෙන්නනවා විඥානේ. ඒ කියන්නේ ඔබේ සිතුවිලි ඔබට පෙන්වන්නේ මායාවක්. ඒක ඇත්තක්ද? ඒක පරම සත්‍යයක්ද? නෑ, කවදාවත් ඒක සත්‍ය වෙන්නේ නෑ. ඔබට දුක විතරයි එකෙන් උරුම වෙන්නේ. මොකද මේ සියල්ල හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. සිතින් හදපු දේ බාහිරින් හමු වෙන්නේ ඒ බාහිරේ තියෙන දේ බලන්න යන ක්‍රියාවක් සංකාරයයි. දැන් ඔබේ හිතට කවුරු හරි කෝල් එකක් දීලා කිව්වොත් ඒ කෝල් එකක් දීලා කියනවා කියන්නේ ඔබට පේනව නෙමෙයිනේ. එතන එන්නේ නාමයක්. ඒතර චේතනාවක් සිතුවිල්ල. එතකොට ඔබට රූපයක්ම වෙනවා. අන්න ඒක ඔබ බාහිරින් හොයනවා. අන්න ඔබ යනවා දැන් ක්‍රියාවක් කරනවා. මොකද සංඛාරේ බාහිරින් ඒ රූපය හොයනවා. ඒ බාහිර දේ සංඛාරයමයි. බාහිර දේ දැනගන්නේ සංඛාරයෙන්මයි. නැවත ඒ ගැන හිතන්නේ සංඛාරයෙන්මයි. නැවත චේතනා පහල කරගෙන නැවතත් ඒ අනුව සකස් කරපු අලුත් සංඛාරේ නැවත බාහිර අත්දැකින්නේ සංඛාරයෙන්මයි. ඔබ දර්ශන අවබෝධය ඔබට තියෙනවා නම් ඔබ මේ කියපු දේ ගැන දන්නවා. අපි ආලෝකයක් ගසත් නිසා එන සෙවණැල්ල ආලෝකයක් නැත්තම් ඔබට පේන්නේ නැහනේ. එහෙනම් ඒ සෙවණැල්ල කියන්නේ විඤ්ඤාණය දැනගන්නේ. ඒ සම්මුති ප්‍රඥාප්තිය අපිම හදාගත්ත දේ අපි පේනවා කියලා හිතන්නේ. අපි ඇත්තටම පේනවනේ මේ හිතනවා. නමුත් අපි මේ හැම එකම සංකාරයක් තුලින් සිද්ධ වෙනවා. පේන තැන, හිතන තැනත් සංකාරයක්මයි. සංකාරය නිසා විඥානය දැන ගැනීම සිද්ධ වෙන්නේ. සංකාරයක් නැතුව විඥානයක් දැන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිතක් පහළ වෙන්නත් හේතුව තියෙන්නේ. අතර මෙතන ආත්මීය සිතකින් අපි ආත්මීය විදිහට දැක්කට එහෙම දෙයක් නැහැ. ඒක අවසානයේදී ඔබට එතන උත්තරේ හම්බ වෙනවා. මේ ධර්මයේ යමෙක් අවබෝධ කරගෙන යනකොට ඔහුට අවසානයේ ආත්මීය දෘෂ්ටිය බිඳ වැටෙනවා. අතන දෙයක් තියෙනවා කියලා ඒ ගැනීමමයි මෙතන මම ඉන්නවා කියන එක. ඇත්තටම තියෙන අතන දෙයක් තියෙනවා කියන එක පමණයි. එතන තියෙනවා කියන ඒ තියෙනවා කියන ගැනීමමයි මෙතන ආත්මයක් කියලා මම ඉන්නවා කියන එකක් වෙන්නේ. එතරම් මෙතන සංඛාර විඤ්ඤාණ දැන ගැනීමක් වෙන්නේ. ඒ දැනගත්තොත් ඒ දැනගත් කෙනෙක් ඉන්නවා. අනෙතන මම හැදෙනවා. ඒ තම මම ඒක දකින මම. ඒසෝ හමස්මි. අමේසෝ අත්තා. මම මගේ ආත්මය කියන එක හැදෙන හැටි. ඉතින් අපි එන්නන්නේ සංඛාරය ගැන. අපි සංඛාරය ගැනම කතා කරමු. සංඛාර බාහිරින් හමු නොවුණු තැන, දැන ගැනීම මායාවට නොරවටුණු තැන, බාහිරින් මිදුණු තැන නැවත කර්ම රැස් නොවේ. කෙලෙස් හට නොගනී. සියල්ල නවතී. පුරාණ මිදම් භික්ඛවේ කම්මං වදාමි. අන්න මේ මොහොතේ මේ දේ සිද්ධ වෙනවා. බොහෝ අය හිතන් ඉන්නවා මේ ධර්මයේ තුල අපි දකිනවා මේ පුරාණ මිදම් භික්ඛවේ කම්මං වදාමි කියන්නේ පෙර ආත්මේ ඉඳලා මේ ආත්මයට එන කර්මය එනවා කියලා. නමුත් මේකේ සියුම් විග්‍රහයක් ඔබට ධර්මයේ තුල මනාකොට නුවණින් දැක්කොත් දකින්න ලැබෙවි.
ඔබ පෙර මතකයේ නිසයි මේ දැන් පොතක් තියනවා කියලා කියන්නේ අන්න පුරාණ බිදම් බික්කවේ කම්මදාන. පුරාණ කර්මයෙන් නව කර්ම රැස්සේ. පුරාණ කර්මයෙන් මිදුණු කෙනාට නව කර්ම හට නොගනී. ඒක අනිත් පැත්තට ඔබ දැක්කොත් නිවන් මගයි තියෙන්නේ. සබ්බ සංඛාර සමතයක් වෙන්නේ එහෙම වුණොත් නේද? සංඛාර සමතය. මේක චක්‍රයක් වගේ කරකිනවා. මේ හේතු නිසා මේ හට ගන්නවා, මේ හේතු නිසා මේ හට ගන්නවා. අනිමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. මේ තිබුණොත් මේ තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැත්නම් මෙයක් නැහැ. ඒ කියන්නේ ඔබ බාහිර එන හැඩතලයට නැත්නම් ආලෝකයක් ගසන නිසා එන සෙවණැල්ලට තින්නම් සංගති පස්ස ස්පර්ශයෙන් චක්කු විඥානේ ඒ දෙන වාරණේ හැඩතලේ ඒ හැඩතල එතන නැහැනේ පාටක් මොකුත්. අන්න ඒක තමයි විඥානේ හැඩතලේ සංඥා පෙරමතකයෙන් ගලපනවා සංඛාරා අන්න දැන ගැනීමට එනවා සම්මුති ප්‍රඥප්ති නාමයේ පොත කියලා. අන්න ඔබ බාහිරට නැවතත් ඒ ආයතන හදාගෙන බලන්න යනවා. අන්න සංඛාර පත්‍ය නැවතත් විඥාන පත්‍ය නාම රූප හදාගෙන නැවතත් ඔබේ දකිනවා. නාම ප්‍රත්‍ය සලආයතන හැදෙනවා. සලආයතන පත්‍ය පස්ස ස්පර්ශ නැවතත් මේක කතාව සිද්ධ වෙනවා. චක්‍රයක් වගේ කරකිනවා. හිතින් හදාගෙන බාහිරට දාලා ඒක නැවත බලලා නැවතත් ඒක අපි අල්ල ගන්නවා බාහිර තියෙනවා කියලා. ඒක ආය හැරලා බලන නෑ. මේ ඇහැට එනවා ආලෝකයක්. ඒකෙන් එන මේකෙන් හිතින්ම හදන මහ වේගකින් මේ දෙසිද්ධ වෙනවා. හිතින්ම ඊට පස්සේ නැවතත් ඒක එළියට දාලා බලනවා. පොලා පනිනවා. ටෙනිස් බෝලයක් බිමට ගැහුවොත් අර එක පාරක් උඩ ගිහිලා ආයෙ උඩකින් එනවා. මෙන්න මේ දේම මෙතන සිද්ධ වෙනවා. ඒකම හේතු වෙනවා නැවත සංකාරයක් විදිහට ආයි ඒක පෙර මතකයට හේතු වෙලා ආයි ඒක සම්මුති ප්‍රඥප්ති වෙලා නැවත ආය අවිද්‍යාපච්ච සංකාර මේ ගමනම යනවා. සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන. එහෙම කිව්වොත් ඔබට තේරෙන්නේ නැහැ. නමුත් පෙළ දහම අනුව එහෙමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට අපි මේ පෙන්වන්නේ ප්‍රායෝගික පැත්ත බොහොම සරල පැතිකඩක් ඔස්සේ ඔබට තේරෙන විදිහට. සබ්බ සංඛාර සමතේ සියලු සංස්කාර ඒ කියන්නේ මෙතන සමතයක් සියලු සිතුවිලි සමතයක් කියලා ඔබට තේරෙන භාෂාවෙන් තමයි අපි මේ කියන්නේ. නමුත් මේකේ අතුලාන්තයේ ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා. ඒකයි අපිට පෙන්වන්න ඕනේ. සියලු සිතුවිලි සංඛාර සමතයක් කියන්නේ ඔබට සියලු සිතුවිලි වල දැන් සම්මුති ප්‍රඥප්ති බිඳ වැටුනොත් මොකද වෙන්නේ? දැන් ඔබ බලන්න මෙහෙම ප්‍රායෝගිකව ඔබ බලන්න සම්මුති නාමයක් නැති ලෝකයක් දිහා බලන්න. දැන් අඳම් මේස පුටු ළමයි ගෙවල් දොර මුකුත් සම්මුති නාමයක් නැති වෙනවා. දැන් ඔබ හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. පේන දේ වර්ණයක් නැහැ. රතු පාට කහ පාට කියලා සම්මුති නාමයක් නැහැ. දැනීම දැනීමක් විතරයි. පෙනීම පෙනීමක් විතරයි. අර පුංචි දරුවා මේ ලෝකේ ඉපදලා කිසිම පාටක් අඳුරන්නේ අන්න ප්‍රභාස්වරසිත. අන්න සංඛාර නැහැ. අන්න සංඛාර නැහැ එතන. අන්න ප්‍රභාස්වරසිත. ඔබ දකිනවා සම්මුති ප්‍රඥප්ති නැහැ. ප්‍රභාස්වරසිතේ කෙලස් නැහැ. අන්න සම්මුති ප්‍රඥප්ති නාමයක් නැතුව ඔබ ලෝකෙ දිහා බැලුවොත් ඔබට පේන්නේ ප්‍රභාස්වරයක්. කෙලස් නැති ලෝකයක්. ඒ අපි හදාගත්ත වටිනාකම් දීපු නාමීය සිතුවිලි ලෝකයක අපි ජීවත් වෙනවා. ඒ තාක් අපිට දුකක් තියෙනවා, සැපක් තියෙනවා. අපි ඒ තාක් අපි විඳවනවා, විඳිනවා, අපි හිතනවා අපි සැප දුක් විඳිනවා කියලා. අතන අපි ඉන්නේ මායාවට රැවටිලා. ඒ රැවටීම කොච්චරද කියනවා අපි එකට අහු වෙලා. අපිට ගැලවීමක් නැහැ. අපි හිරකාරයෝ කාගේද? අපේම හිතේ වහල් භාවයටපත් වෙලා. ඒ සිතම දෘෂ්ටියක්. ඒක මායාවක්. ඒ මායාවේ වහලෙක් වෙලා අපි. බුදුන් වහන්සේ පෙන්වන උපමා හරි ශ්‍රේෂ්ඨයි. බලන්න මාරූපමංච විඥානයේ මායාවක් බුදුන් වහන්සේ කියනවා මිරිගුවක් සංඥා බුදුන් වහන්සේ කියන සංකාර කෙසල් කඳක්. බුදුන් වහන්සේමයි මේ දේවල් කියන්නේ. රූපේ පෙන පිටක් කියනවා. මේක පෙත්තිය නෑ. පෙන පිට වේදනාව පෙන පිටක් කියනවා. බලන්නකො බුදුන් වහන්සේ මේ පෙන්වන උපමා ඒ හැම එකකම පෙන්වනවා අපි මායාවකට රැවටිලා ඉන්නවා කියලා. නමුත් අපිට මේ මායාව අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙන්නේ නැති නිසා
ඒක අවබෝධ කරගන්නයි අපි මේ ප්‍රතිපදාවක් හදාගෙන සිතේ සත්‍ය දකින්න මාවත හදාගෙන සිතට සත්‍ය පෙන්නනකොට මොනවද සිද්ධ වෙන්නේ? අපි මායාවට රැවටෙන්නේ නැති වෙනවා. එතකොට අපිට මැජික් වල මැජික් පේන්නේ නැති වෙනවා. එතකොට මැජික් එකට රැවටිලා සැප දුක් විඳින්නේ නැහැ. එතකොට අපි සාන්ත සුවයටපත් වෙනවා. අන්න දුකෙන් මිදෙන මාර්ගය. මේ මාර්ගය ඔබට දැන් පැහැදිලි. අපි දීර්ඝ පැහැදිලි කිරීමකට මේ මුල පිරුවේ. අපිට ඕන වුණේ කාරණාව තවත් දිගයි. නමුත් කාලය බොහෝ ගෙවි යනවා. අපි ආවා ප්‍රභාස්වර සිත ගාවට. නමුත් මේක ඇතුලේ ඔබට කියන්න මේ ක්‍රියාසිත ගාව ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒක තවත් දිනයකට දාමු. මේ මාතෘකාවෙන්ම අපි මෙතන ඉඳන් මේ කොටස පටන් ගමු. එතකොට මේක එක පෙළට යන දිගුවක් වේවි. එහෙම නැතුනොත් අපිට මේ ගලප ගන්න බැරි වේවි. එහෙම නැත්නම් නැවත හමු වෙමු.